වෙනද වගේම අද අපි කතා කරන්න යන්නේ 11 වසරේ භාවිත වෙන කරුණු කොහොමද ෂෝට් නෝට් එකක් විදිහට ගහගන්නේ. එතකොට අපි කොහොමද ඒවා පාඩම් කරගන්නේ. ඒ වගේ කරුණු තමයි අපි කතා කරන්නේ. එතකොට අද කතා කරන්න යන්නේ විද්‍යාව 11 වසරේ ඔයාලගේ අච්චු පොතේ දෙවෙනි කොටසේ තියෙන පාඩමක්. දෙවෙනි කොටසේ 193 වෙනි පිටුවේ තියෙන කොටසක් ගැනයි කතා කරන්න යන්නේ. ඒක තමයි පරිසර දූෂණයේ අහිතකර බලපෑම් කියලා කියන්නේ. පරිසර දූෂණයේ අහිතකර බලපෑම්. අපේ කලින් වීඩියෝස් වල පොයන දන්නවා. නැතිනම් මේ උඩ ලින්ක් එකෙන් ගිහිල්ලා බලන්න. මම මේ උගන්වන්නේ විභාගයට අනිවාර්යයෙන් වෙන කරුණු. ඔයාලා මොකද කරන්න ඕනේ? ඒ උගන්වන කරුණු ටික ඔයාලා පොඩි ෂෝට් නෝට් එක පොතක ලියාගෙන ඒවා තමයි පාඩම් කරගන්න ඕනේ. මොකද නැත්නම් ඔයාලා පොත කොච්චර පාඩම් කරත් ලක් නැහැ. විභාගයට ඕන කරුණු පාඩම් කරගන්න නැත්තම්. හරි. එහෙනම් අපි ඔයාලගේ දෙවෙනි කොටසේ තියෙන 193 වෙනි පිටුවේ තියෙන පරිසර දූෂණයේ අහිතකර බලපෑම් කියන කොටස සාකච්ඡා කරමු. ඔයාලත් ඔයාලගේ අච්චුවල ළඟට ගන්න. හරි. පරිසර දූෂණයේ අහිතකර බලපෑම් කියන එක යටතේ මුලින්ම අපි කතා කරන්න ඕනේ අම්ල වැසි ඇතිවීම කියන එක ගැන. අම්ල වැසි ඇතිවීම. අම්ල වැසි ඇතිවීම කියන්නේ මොකක්ද? අම්ල වැසි කියලා කියන්නේ අහසෙන් වැටෙන වතුරත් එක්කලා අම්ල වැටෙන එකට තමයි අපි අම්ල වැසි ඇතිවීම කියලා කියන්නේ. කොහොමද අහසට අම්ල යන්නේ? අපි කලින් ඉගෙන තියෙන පාඩමක් අම්ල සහ භස්ම කියලා 9 8 වගේ ඉගෙනගෙන තියෙනවා අම්ල සහ භස්ම කියලා පාඩමක්. අම්ල වල ලක්ෂණ මොනවද? අම්ල වල ලක්ෂණ තමයි ඒවා ඇඹුල් රසයි, පිච්චෙනවා, pH එක 7ට වඩා අඩුයි, නිල් ලිට්මස් රතු පාට කරනවා. ඒ වගේ වනේ අම්ල වල ලක්ෂණ. භස්ම වල ලක්ෂණ මොනවද? භස්ම වල ලක්ෂණ තමයි රතු පාට ලිට්මස් නිල් පාට කරනවා, ලිස්සන සුළු බව, පෙන ගතියක් තියෙනවා. ඔය වගේ දේවල් භස්ම වල ලක්ෂණ. මේකෙදි කතා කරන්නේ අම්ල වැසි ගැන. එහෙනම් ඔය අම්ල වැසි කියන්නේ තර જાතියක්නේ. හරි. මම දැන් කතා කරේ කොහොමද අහසට අම්ල යන්නේ කියලා. හරි. ඔයාලා අහලා තියෙනවා වායුවක් සල්ෆර් ඩයොක්සයිඩ් කියලා. SO2 සල්ෆර් ඔක්සිජන් එකයි 2. SO2 වායුව එකට කියනවා සල්ෆර් ඩයොක්සයිඩ් වායුව. ඕක ආම්ලික වායුවක්. ආම්ලික වායුවක් කියලා කියන්න හේතුව තමයි ඔය සල්ෆර් ඩයොක්සයිඩ් වායුව අහසට ගියාට පස්සේ වැහි වතුරත් එක්ක කලං වුණාට පස්සේ හැදෙනවා අම්ලයක් සල්ෆියුරික් අම්ලය කියලා. මොකක්ද අම්ලය? සල්ෆියුරික් අම්ලය. එහෙනම් එක වායුවක් තමයි සල්ෆර් ඩයොක්සයිඩ් වායුවකට කියනවා ආම්ලික වායුව. ඕක වතුරදී වුණාම හැදෙන්නේ මොකක්ද? සල්ෆියුරික් අම්ලය තමයි හැදෙන්නේ. තව වායුවක් තියෙනවා. ඒක තමයි නයිට්‍රජන් ඩයොක්සයිඩ් කියලා කියන්නේ. NO2 නයිට්‍රජන් ඩයොක්සයිඩ්. ඔය නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව වතුරදී වුණාට පස්සේ හැදෙනවා නයිට්‍රික් අම්ලය. නයිට්‍රික් අම්ලය. එකක් සල්ෆර් ඩයොක්සයිඩ්, එකක් නයිට්‍රජන් ඩයොක්සයිඩ්, තව එකක් තියෙනවා සල්ෆර් ට්‍රයොක්සයිඩ්. ට්‍රයි කියලා කියන්නේ තුනටනේ. සල්ෆර් ට්‍රයොක්සයිඩ්, සල්ෆර් එකයි ඔක්සිජන් තුනයි. SO3 ඒකෙනුත් හැදෙන්නේ අම්ලයක් තමයි. එහෙනම් ආම්ලික වායු තුනක් තියෙනවා. එකක් සල්ෆර් ඩයොක්සයිඩ්, සල්ෆර් ට්‍රයොක්සයිඩ්, නයිට්‍රජන් ඩයොක්සයිඩ්. ඕවා තමයි අම්ල වැසි ඇති කරන්න හේතු වෙන වායු. ඒ ටික හොඳට මතක තියාගන්න. හරි. ඊළඟ අහිතකර බලපෑම තමයි මේ පරිසර දූෂණයෙන් හින්දා සිද්ධ වෙන ගෝලීය උණුසුම වැඩිවීම. ගෝලීය උණුසුම වැඩිවීම. ඕකටම තව නමක් කියනවා හරිතාගාර ආචරණය කියලා. මොකක්ද කියන්නේ? හරිතාගාර ආචරණය කියලා අපි කියනවා. පේපරේට ගෝලීය උණුසුම වැඩිවීම කියලා තිබ්බත් හරිතාගාර ආචරණය කියලා තිබ්බත් දෙකින්ම කියන්නේ ඔය එකම කතාව. ඒ කියන්නේ මිහිතලයේ උණුසුම වැඩිවීම කියන එකයි ඔය කියන්නේ. හරි. කොහොමද මේ මිහිතලයේ උණුසුම වැඩි වෙන්නේ? මේ මිහිතලයේ උණුසුම වැඩි වෙන්න හේතුව තමයි මේ වායු ගෝලයේ තියෙන වායු జాතියක් හරිතාගාර වායු කියලා. හරිතාගාර වායු. ඒ කියන්නේ මේ වායු වලට පුළුවන් ඉරියේ තියෙන රස්නේ දවල් කාලේට උරා ගන්න. උරා ගත්තට පස්සේ යා ආපහු එක පරාවර්තනය කරලා අහසට යවන්නේ. එයා දිගටම එයා ගාව එයා ඒක තියාගෙන ඉන්නවා. එතකොට වායු ගෝලයේ මේ හරිතාගාර වායු වැඩි වෙන්න මොකද වෙන්නේ? පෘථිවියේ උෂ්ණත්වය එන්න ඉහළ යනවා. විභාගයට අහනවා මේ හරිතාගාර වායු මොනවද කියලා. ප්‍රධානම හරිතාගාර වායුව තමයි කාබන් ඩයොක්සයිඩ් වායුව. ප්‍රධානම හරිතාගාර වායුව තමයි කාබන් ඩයොක්සයිඩ් වායුව. CO2 කියලා කියන්නේ විභාගයට අහන්න පුළුවන්. CO2 කාබන් ඩයොක්සයිඩ් වායුව තමයි ප්‍රධාන හරිතාගාර වායුව. කොහෙන්ද ඒවා පිට වෙන්නේ? කර්මාන්ත ශාලාවල දුමින් පිට වෙනවා, වාහන වල දුමින් පිට වෙනවා, ඔය වගේ පිට වෙනවා. අනිත් එක තමයි මීතේන් කියන වායුව. මීතේන් CH4. මීතේන් කියන වායුව අනිත් එක. මීතේන් පිට වෙන්නේ කොහෙන්ද? මීතේන් පිට වෙනවා අපද්‍රව්‍ය වලින් කුණු කඳු මේ පිච්චෙනකොට මීතේන් රොඩු පුච්චනකොට පොලිතින් වගේ ඒවා මීතේන් ගොඩක් ඒවා මේ පිට වෙන්න පුළුවන් මීතේන්. අනිත් එක තමයි ක්ලෝරෝෆ්ලෝරෝකාබන් කියලා කියන්නේ. CFC වායුව. CFC වායුව නම් තියෙන ගොඩක් වෙලාවට ශීතකරණ වල. ඉස්සර කාලේ අපු ශීතකරණ වල තමයි CFC වායුව තිබ්බේ. හැබැයි දැන් නම් ෆ්‍රිජ් වල ශීතකරණ වල CFC වායුව නැහැ. එහෙනම් හරිතාගාර ආචරණය එහෙම නැත්නම් ගෝලීය උණුසුම ඉහළ නංවන්න හේතු වෙන වායු තුනක් තියෙනවා. එකක් කාබන් ඩයොක්සයිඩ් වායුව, අනික මීතේන් වායුව, අනික CFC වායුව. හරි. මේවා වායු අපේ වායු ගෝලයේ වැඩි වෙන්න මේ වායු මොකද වෙන්නේ?
ඒ වායු මගින් සූර්ය තාපය හොඳට උරා ගන්නවා වැඩිපුර. එතකොට අපේ ගෝලීය උණුසුම එන්න ඉහළ යනවා. ගෝලීය උණුසුම ඉහළ යනවා එතකොට. හරි. මේ ගෝලීය උණුසුම ඉහළ ගියාම මොකද වෙන්නේ? අපි දන්නවා අපේ ලෝක ගෝලය ගත්තට පස්සේ උත්තර ධ්‍රවය දක්ෂිණ ධ්‍රවය කියලා ලෝක ගෝලය අපේ කොටස් දෙකක් තියෙනවා. උත්තර ධ්‍රවය දක්ෂිණ ධ්‍රවය වැඩිපුරම තියෙන්නේ මොනවද? අයිස් කඳු තමයි, ග්ලැසියර් තමයි වැඩිපුරම තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? මේ ගෝලීය උණුසුම ටික ඉහළ යනකොට මොකද වෙන්නේ? අර උත්තර ධ්‍රවයේ දක්ෂිණ ධ්‍රවයේ තියෙන අයිස් කඳු ටික දිය වෙලා යනවා. ඔයාලා පොතේ කියලා තියෙනවා 194 පිටුවේ ගෝලීය උණුසුම නිසා අහිතකර බලපෑම් මොනවද? මිහිතලයේ උණුසුම වීම නිසා පෘථිවියේ ද්‍රවවල ග්ලැසියර් දිය වීම. එතකොට උත්තර ධ්‍රවයේ දක්ෂිණ ධ්‍රවයේ තියෙන ග්ලැසියර් දිය වෙන්න පටන් ගන්නවා. අනිත් එක තමයි මෙහෙම ග්ලැසියර් දිනනකොට සාගර ජල මට්ටම ක්‍රමයෙන් ඉහළ යනවා. අනිත් එක තමයි සාගර ජල මට්ටම ක්‍රමයෙන් ඉහළ යනවා. එතකොට මොකද වෙන්නේ? අර පොඩි දූපත් මාලදීවින වගේ රටවල් යට වෙලා යන්න පුළුවන්. එතකොට දෙවෙනි කාරණේ තමයි සාගර ජල මට්ටම ඉහළ යාම නිසා කුඩා දූපත් විනාශ වෙලා යන්න පුළුවන්. අනිත් එක තමයි කාලගුණික දේශගුණික රටා වෙනස් වීම. අපි දන්නවා දැන් වහින්නේ වෙනද කාලයට නෙමෙයි. නියම් කාලයක් ආව දුලා කාලයක් එක තියෙනවානේ. කාලගුණික දේශගුණික රටා වෙනස් වීම. ඔය ඔක්කොම බලපාන්නේ හරිතාගාර ආචරණයේ සිදුවෙන හින්දා. ඉබහට අහනවා හරිතාගාර ආචරණය කියන්නේ මොකක්ද? මිහිතලයේ උණුසුම ඉහළ යාම. හරිතාගාර ආචරණයට හේතු වන වායු මොනවද? කාබන් ඩයොක්සයිඩ්, මීතේන්, CFC. කොහොමද ඒක වෙන්නේ? ඒ වායු වලට පුළුවන් සූර්ය ශක්තිය උරාගෙන ගොඩක් වෙලාවක් තියාගන්න. එතකොට ඒ වගේම පෘථිවියේ උෂ්ණත්වය ඉහළ යනවා. හරිතාගාර ආචරණ හින්දා තියෙන හිතේට බලපෑම් මොනවද? උත්තර ධ්‍රවයේ දක්ෂිණ ධ්‍රවයේ තියෙන අයිස් කඳු ග්ලැසියර් දිය වෙනවා. සාගර ජල මට්ටම ක්‍රමයෙන් ඉහළ යනවා. පහත් බිම් ජලයෙන් යට වෙනවා. කාලගුණික සහ දේශගුණික රටා වෙනස් වෙනවා. හරි. ඔය තමයි හරිතාගාර ආචරණයේ බලපෑම් විදිහට අපිට කියන්න පුළුවන් වෙන්නේ. ගස් කපද්දී මොකද වෙන්නේ? අපි ගස් කපනවා කියලා හිතමු. ගස් වලින් මොකද කරන්නේ? ගස් වලින් අපේ මේ වායු ගෝලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් උරාගෙන අපිට ඔක්සිජන් වායුව එයා දෙනවා. ගස් කැපුවට පස්සේ කාබන් ඩයොක්සයිඩ් වායුව උරා ගන්න කෙනෙක් ඉන්නවද? නැහැ. ගස් කැපුවට පස්සේ කාබන් ඩයොක්සයිඩ් වායුව උරා ගන්න කෙනෙක් නැහැ. ඒතකොට මොකද වෙන්නේ? කාබන් ඩයොක්සයිඩ් මට්ටම තව ඉහළ ගිහිල්ලා උෂ්ණත්වය වැඩි වෙලා හරිතාගාර ආචරණය ඇති වෙනවා. එහෙනම් මේ පරිසර විනාශයෙන් පරිසර දූෂණයෙන් හින්දා සිද්ධ වෙන හිතේට බලපෑම් දෙකක් කිව්වා. එකක් තමයි අම්ලගසිය ඇතිවීම. අනිත් එක තමයි මෙන්න මේ හරිතාගාර ආචරණය. එහෙම නැත්නම් ගෝලීය උණුසුම ඉහළ යාම. මේ පරිසර දූෂණයෙන් හින්දා සිදුවෙන අනිත් කාරණේ තමයි ඕසෝන් ස්තරය හායනේ. ඕසෝන් ස්තරය හායනේ. කොහෙද ඕසෝන් ස්තරය තියෙන්නේ? අපේ පෘථිවිය ගත්තට පස්සේ පෘථිවියෙන් කිලෝමීටර් 25ක් විතර අපි ඉහළට ගියාට පස්සේ ඔන්න පෘථිවිය වටේට ඕසෝන් ස්තරය තියෙනවා. ඔය ඕසෝන් ස්තරය මොකද කරන්නේ? ඔය ඕසෝන් ස්තරයෙන් කරන්නේ සූර්යාගයේ ඉඳන් අපිට එන අහිතකර පාරජම්බුල කිරණ පෘථිවිය මතට එන එක වළක්වන්නේ නැති වෙනවා. වළක්වනවා මේ ඔය ඕසෝන් ස්තරය මගින්. පෘථිවිය අර ඉතින් එන අහිතකර කිරණ පොළවට එන්න දෙන්නේ නැහැ ඕසෝන් ස්තරය මගින්. හැබැයි මේ මිනිහාගේ වැඩ හින්දා මොකද වෙලා තියෙන්නේ? ඕසෝන් ස්තරය ක්‍රමයෙන් විනාශ වෙලා ගිහිල්ලා තියෙනවා. කලින් ඒවට වගේම මෙන්න මේ ඕසෝන් ස්තරය විනාශ වෙන්නත් බලපාන හේතු තියෙනවා. ඒ ප්‍රධානම එකක් තමයි මොකක්ද? ක්ලෝරෝෆ්ලෝරෝකාබන්. අපි කලින් කතා කරපු CFC. ක්ලෝරෝෆ්ලෝරෝකාබන්. ඒකට කියන්නේ CFC වායුව. CFC වායුව බලපානවා මේ ඕසෝන් ස්තරය විනාශ වෙන්න. අනික් වායුව තමයි නයිට්‍රික් ඔක්සයිඩ් කියලා කියන්නේ. මේවා ලියා ගන්න පොතක ඕසෝන් ස්තරය විනාශ වෙන බලපාන එකක් තමයි CFC. අනිත් එක නයිට්‍රික් ඔක්සයිඩ්. මෙන්න මේ ඕසෝන් ස්තරය ක්‍රමයෙන් විනාශලා ගිහිල්ලා පොළවට අර අහිතකර කිරණ එන්න පුළුවන්. ඒකට අපිට හානි වෙන්න පුළුවන්. ඊළඟට ඔයාලා 195 වෙනි පිටුවේ තියෙනවා ඕසෝන් ස්තරය ඡය වීම නිසා පෘථිවිය දෙසට පැතිරෙන පාරජම්බුල කිරණ මගින් නැති ගිය අහිතකර බලපෑම් සමහරක්. අර මම කියනවා දැන් ඕසෝන් ස්තරය හෙළුණාට පස්සේ අපි පෘථිවියට එනවා කියලා අහිතකර කිරණ. ඔය කිරණ වලින් එන්න පුළුවන් බලපෑම් මොනවද කියලා ඔයාලා පොතේ දීලා තියෙනවා. එකක් තමයි ඔය කිරණ ඇහැට වැටුනොත් එහෙනම් මොකද වෙන්නේ? අපේ ඇහි සුද ඇති වෙන්න පුළුවන්. සුද ඇති වෙනවා කියන්නේ මොකක්ද? සුද ඇති වෙනවා කියලා කියන්නේ අපේ මේ කාචේ පාරදෘශ්‍ය බව අඩු වෙලා කිරි පාටට හැරෙනවා. අනිත් එක තමයි මොකක්ද? දේහේ ප්‍රතිශක්තිය අඩු වෙනවා. අපේ ඇඟිලි ලෙඩවලට තියෙන ප්‍රතිශක්තිය අඩු වෙන්න පුළුවන් මේ ඕසෝන් ස්තරය හානි වෙලා පාරජම්බුල කිරණ පෘථිවියට ආවොත්. අනිත් එක තමයි ඔය පාරජම්බුල කිරණ ශාක වලට වැටුනොත් එහෙම ශාක මැරිලා යන්න පුළුවන්. ශාක මැරිලා ගියාට පස්සේ ප්‍රභා සංශ්ලේෂණය කරන්න කවුරුත් නැහැ. අපිට කෑම හදලා දෙන්න කවුරුත් නැහැ. අහි බඩගින්න මැරිලා යන්න වෙනවා. අනිත් එක තමයි ඕවා ඔය පාරජම්බුල කිරණ හැමට වැටුනොත් එහෙම හැමේ පිළිකා ඇති වෙන්න පුළුවන්. ඒතර මොනවාද පාරජම්බුල කිරණ වැටුනහම දේවල්
එකක් තමයි ඇසේ සුදෑ තියෙනවා. එකක් ඇසේ සුදෑ තියෙනවා. අනිත් එක හැමට වටනොත් එහෙම හැම පිළිකාය තියෙනවා. ජානවල විකෘතිතා තියෙන්න පුළුවන්. අනිත් එක තමයි මේ පාර ජම්බුල කරනකොට ශාක විනාශ වෙලා යන්න පුළුවන්. එතකොට ප්‍රභා සංශ්ලේෂණය ඇති වෙන්න පුළුවන්. අනිත් එක තමයි දේහ ප්‍රතිශක්තිය අඩු වෙන්න පුළුවන්. දේහ ප්‍රතිශක්තිය අඩු වෙන්න පුළුවන්. ඔබ තමයි පාර ජම්බුල කියන පොතුවට આવොත් ඒ කියන්නේ ඕසෝන් ස්තරය විනාශ වුණොත් අපිට ඇති වෙන බලපෑම. එතකොට කරුණු තුනක් කිව්වා. එකක් අම්ලවාසිය ඇතිවීම, එකක් ගෝලීය උණුසුම ඉහළම මෙහෙවත් හරිතාගාර ආචරණය, අනිත් එක තමයි අපි කිව්වේ ඕසෝන් ස්තරය හායනීය වීම. මේ පරිසර දූෂණයෙන් හින්දා සිද්ධ වෙන තව කාරණයක් තමයි ප්‍රභා රසායනික ධූමිකාව කියලා කියන්නේ. ප්‍රභා රසායනික ධූමිකාව. මේක ගොඩක් වෙලාවට බලන්න පුළුවන් ඉන්දියාව වගේ රටවල ජනාකීර්ණ මෝටර රථ වගේ ඒවා වැඩි. අන්න ඒ ට්‍රැෆික් ගොඩක් තියෙන තැන්වල මේ ප්‍රභා රසායනික ධූමිකාව අපිට බලා ගන්න පුළුවන්. මෝටර රථ දුම තියෙනවනේ. කාර්වල එන දුම. ඔය දුමේ තියෙන රසායනික ද්‍රව්‍ය සූර්යාලෝකයත් එක්ක ප්‍රතික්‍රියා කරලා හදනවා මීදුමක් වගේ එකක්. මීදුම කියලා තියෙන සුදු පාට. මේ ප්‍රභා රසායනික ධූමිකාවේ තියෙන මීදුම කහ පාටයි. කහ පාටට උරු තිමිරයක්. තිමිරයක් කියලා කියන්නේ මේ මීදුමක් කියන එක. හරි මීදියම් පොතේ කියලා තියෙනවා මෝටර රථවල දුමෙහි අඩංගු ද්‍රව්‍ය සූර්යාලෝකයේ හැම ප්‍රතික්‍රියා වී සෑදෙන ඇස් දැවිල්ල හා පෙනීමට බාධා කරන කහ පැහැයට හුරු තැමිරය. එහෙනම් මේ දුමේ තියෙන රසායනික සංඝටක සූර්යාලෝකයක ප්‍රතික්‍රියා කරලා ඇති වෙනවා කහ පාට හුරු මීදුමක්. මේක අපේ ඇහි වැදුනාට පස්සේ ඇස් දණ්ඩ පටන් ගන්නවා. ඇස් දැවිල්ල තියෙනවා. ඊට පස්සේ ළඟ ඉන්න කෙනාවත් පේන්නේ ඇස් පෙනීමට වෙලා යනවා. ඔය වගේ දේවල් මේ ප්‍රභා රසායනික ධූමිකාව නිසා වෙනවා. ඒ වගේම මේ මීදුම අපි ආස්වාස කරොත් එහෙම අපිට එක එක අස්වස්තන ආබාධ කැස් වගේ ඒවා එන්න පුළුවන්. ඔයාලගේ 195 වෙනි පිටු අන්තිමටම කියලා තියෙනවා ප්‍රභා රසායනික ධූමිකාව නිසා ඇතිවන අහිතකර බලපෑම් සමහර එකක් දෙකක් වගේ ලියන්නවත් මතක තියාගන්න ඕනේ. එකක් තමයි ශ්වසන පද්ධතියේ බලපෑම. මීදුමක් කියලා නම් කිව්ව කහ පාට. ඕක අපේ හුස්ම ගත්තොත් එහෙම අපිට පුළුවන් මේ බලන්න ශ්වසන පද්ධතියට බලපෑම නිසා කැස්ස හතිය වගේ ඒවා ඇති වෙනවා. කැස්ස හතිය හුස්ම ගන්න පස්සෙ ඇති වෙනවා. විශේෂයෙන්ම ශ්වසන පද්ධතිය තමයි මෙයා බලපාන්නේ. අනිත් එක ශාක වලට අන්න අපිට වගේම නෙමෙයි අපිට විතරක් නෙමෙයි මිනිසාට විතරක් නෙමෙයි ශාක වලටත් මේ ප්‍රභා රසායනික ධූමිකාව විෂයි. ශාක වලට විෂ සහිත නිසා වර්ධනය හා ආහාර නිෂ්පාදනය අඩාල කරයි. යාලක ප්‍රභා සංශ්ලේෂණ වේගය අඩු වෙනවා. අනිත් එක තමයි වාතයේ පාරදර්ශභාවය අඩු නිසා පෙනීම අඩු වේ. කහ පාට රොඩු මේක මීදුමක්නේ. එතකොට පෙනීම අඩු වෙලා යන්න පුළුවන්. අනිත් එක රබර් හා රෙදි වල ගුණාත්මක භාවය අඩු කරලා විරංජනය කරනවා. ඒ කියන්නේ රබර් වලින් හදපු අපිට මොන හරි දෙයක් තියෙනවා. රබර් වලින් හදපු දෙයක් තියෙනවා. ඊට පස්සේ ඇඳුම් තියෙනවා. ඔය ඇඳුම් වලට ඔය මීදුම ගැටුනොත් එහෙනම් මොකද වෙන්නේ? විරංජනය වෙනවා. විරංජනය කිව්වේ ඒ වගේ පාට ටික දුර්වර්ණ වෙලා යනවා. රතු පාට ඇඳුමක් වෙනනම් ගියොත් එහෙම දවස් ගානක් ගියාට පස්සේ රතු පාට ඇඳුමේ පාට ටක් ගාලා යන්න පුළුවන්. රබර් නම් දුර්වල වෙන්න පුළුවන්. පාට නැති වෙලා යන්න පුළුවන්. ඒක තමයි විරංජනය කියන්නේ. එහෙනම් මේ ප්‍රභා රසායනික ධූමිකාවේ මොනවද අහිතකර බලපෑම්? එකක් තමයි ශ්වසන පද්ධතිය බලපාලා කැස් ඇඳුම වගේ දෙයක් ඇති කරන්න පුළුවන්. අනිත් එක තමයි ශාක වල විෂ නිසා වර්ධනය අඩාල වෙන්න පුළුවන්. අනිත් එක තමයි රබර් වල රෙදි වගේ පාට විරංජනය කරන්න පුළුවන්. අනිත් එක තමයි වාතයේ පාරදර්ශභාවය අඩු වීම නිසා පෙනීමටත් පහසු වෙන්න පුළුවන්. එතකොට හතරක් කිව්වා. එකක් තමයි අම්ලවාසිය ඇතිවීම, ගෝලීය උණුසුම ඉහළ යාම, හරිද? අනිත් එක තමයි ඕසෝන් ස්තරයේ ක්ෂය වීම. අනිත් එක තමයි දැන් කතා කරමු ප්‍රභා රසායනික ධූමිකාව. ඊළඟ කතා කරන එක තමයි අපි ජෛව එක් රැස්වීම. ජෛව එක් රැස්වීම. ජෛව එක් රැස්වීම කියන්නේ මොකක්ද? හරි. අපි ඉගෙනගෙන තියෙනවා ආහාර දාම සහ ආහාර ජාල. ආහාර දාමයක් කියන්නේ මොකක්ද? ආහාර දාමයක් කියලා කියන්නේ හරිත ශාකයකින්. ඒ කියන්නේ ශාකයකින් පටන් අරගෙන එක එක ජීවියකට ඒක යනවා නම් කියනවා ආහාර දාමයක් කියලා. උදාහරණයක් විදිහට අපි ගමු උඳුපියලිය. උඳුපියලිය කනවා හාවා. හාවා වල්ලන් කනවා නරිය. නරිය වල්ලන් කනවා කොටිය. ඔය විදිහට නේද? අන්න ආහාර දාමයක් යනවා. හරි. එතකොට තනකොළ උඳුපියලිය වල තිබ්බ ශක්තිය හාවට ගියා. හාවගේ තිබ්බ ශක්තිය නරියට ගියා. නරියගේ තිබ්බ ශක්තිය කොටියට ගියා. බැරි වෙලාවත් ඔය උඳුපියලිය ගහේ තිබ්බනම් මොන හරි විෂ જાතියක් මොකද වෙන්නේ? මොනවා හරි විසක් පොයිසන් එකක් තිබ්බොත් එහෙම ඔය උඳුපියලිය වල කාටද යන්නේ? හාවට යනවා. ඊට පස්සේ ඔය විස යනවා හාවගෙන් නරියට. නරියගෙන් යනවා ඊට පස්සේ ඔය විස කොටියට. තේරුණා නේද? හරි. ඔන්න ඔය වගේ පුරුකකින් තව පුරුකකට යනවා නම් මෙයාලට කියනවා අපි මෙහෙම ගිහිල්ලා අන්තිමට එකතු වෙන කාගේද? අන්තිම කෙනාගේ තමයි මේ විස එකතු වෙන්නේ. මේකට කියනවා ජෛව එක් රැස්වීම කියලා. ජෛව එක් රැස්වීම කියලා කියනවා. උදාහරණයක් විදිහට මෙහෙම ගත්තොත් එහෙම අපි දැන් බත් කරනවානේ 3 වේලටම බත් කරනවා. බත් දෙන්නේ කොහෙද? බත් හැදෙන්නේ විලේ තියෙන ගොයන් ගහේ තමයි බත් හැදෙන්නේ. ආයි මොකද කරන්නේ? ගොයන් ගහට පොර දානවා, තෙල් දානවා, ඔය වගේ જાති ගොඩාක් කරනවානේ. හරි. එතකොට ওই දාන තෙල් පොර මොකද වෙන්නේ?
ගොයන් ගහට උරා ගන්නවනේ. ගොයන් ගහට උරා ගත්තට පස්සේ ගොයන් ගහේ වී කරලටත් ওই විෂ යනවා. ඊට පස්සේ අපි මේ වී තැඹුවා කියලා ওই විෂ ගොඩක් අඩු වෙන්නේ. අපි ওই බත් කද්දී ඔය විෂ අපේ බඩටත් යනවා. එහෙනම් අපි තෙල් ගැහුවේ ගොයන් ගහට අන්තිමට විෂ ගිය අපේ ඇඟට තේරුණා නේද? ඕකට තමයි අපි කියන්නේ ජෛව එක් රැස්වීම කියලා. ජෛව එක් රැස්වීම කියලා කියන්නේ ඕක ආහාර දාමයක පෝෂි මට්ටමට විෂ සහිත රසායනික ද්‍රව්‍ය එක් රැස්වීමට කියනවා ජෛව එක් රැස්වීම කියලා. ඊළඟට දැනගන්න ඕනේ මේ එකතු වන ද්‍රව්‍ය වල මොනවද තියෙන ලක්ෂණ. දැන් අර පුරුකේ මේ පුරුකට යන්න ඕනේ. මෙයාගේ මෙයාට දිග ගමනක් යන්නේ ගොඩක් කාලයක්. මේ වගේ තියෙන ලක්ෂණ මොනවද? එකක් තමයි දිගු කලක් නොනැසී පැවතීම. ඇත්තනේ නේද? එක පුරුකකින් තව පුරුකකට යන්න විනාශ වෙන්න නැතුව තියෙන නම් මෙයාලට හැකියාව තියෙන්න ඕනේ. දිගු කාලයක් නොනැසී පුරුතින්න පුළුවන් වෙන්න ඕනේ. අනිත් එක ජීවිතයෙන් දෙයට ගමන් කරන්න පුළුවන් වෙන්න ඕනේ. අර දුපිලිය වලින් හාවට ගියා, හාවකින් හරියට ගියා, නරියකින් කොටියට ගියා, පුරුකෙන් පුරුකට යන්න හැකියාව තියෙන්න ඕනේ. අනිත් එක තමයි මේ දේ දියවීම. මේවා මේ විස වතුර දියවනවා නම් මොකද වෙන්නේ? විස වතුර දියවනවා නම් මොකද වෙන්නේ? මුත්‍රා එක්කලා සතාකින් දේහෙන් පිටතට යනවා. ඒකට එකතු වෙන්නේ නැහැ. හැබැයි මේ දේ දියුණා කියලා කියන්නේ මොකක්ද? මේ සතාගේ ඇඟේ මස්වල තැම්පත් වෙනවා. මස් කෑවට පස්සේ දැන් දුපිලි වල තිබ්බ විස හාවගේ මස්වල තැම්පත් වුණා. හාවව කාපු නරියාගේ ඇඟේ තැම්පත් වුණා. නරියා කෑවට පස්සේ මේ විස නරියාගේ මේ දේ දිය වෙලා නරියාගේ තැම්පත් වෙනවා ලිපිඩ විදියට. නරියව කෑවට පස්සේ කොටියා ගාවට යනවා. එහෙනම් ඒක ලක්ෂණයක් තමයි මේක. මේ දේ දිය වෙනවා. අනිත් එක තමයි ජෛව රසායනික ලෙස සක්‍රිය වීම. ඒතකොට මෙයා අක්‍රිය නෑ, මෙයා සක්‍රියයි. එහෙනම් ජෛව එක් රසායන ද්‍රව්‍ය වල ලක්ෂණ මොනවද කියලා අහුවත් ලියාගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ජෛව එක් රසායන ද්‍රව්‍ය වල ලක්ෂණ දැන් අපි කතා කරා. දිගු කාලයක් නොනැසී පවතින්න ඕනේ. ජීවි දේහෙන් දේහයට ගමන් කරන්න පුළුවන් වෙන්න ඕනේ. මේ දේදිය වෙන්න ඕනේ. අනිත් රසායනිකව සක්‍රිය වෙන්න ඕනේ. හරි. ඔක තමයි කොට පරිසර දූෂණයේ තව බලපෑමක් වෙන්නේ. තව බලපෑමක් තියෙන මේ පරිසර දූෂණය වෙනකොට සුපෝෂණය කියලා. මොකක්ද සුපෝෂණය? ඔයාලා දැකලා තියෙනවද පල් වෙච්ච පොකුණු අර කොළ පාට වතුර තියෙන කොළ පාට නිකන් උඩ වැවිච්ච පොකුණු දැකලා තියෙනවා. හරි. මේ සුපෝෂණයේ ඉන්නේ මෙහෙමයි. අපි හිතමු ඔන්න වෙල්යායක් ගාව වැවක් තියෙනවා. අපි ওই වෙල්යායට ගහනවා පොහොර වර්ග. පොහොර වර්ග දානවා. ඊට පස්සේ ගෙදරින් විතර අපද්‍රව්‍ය වගේ දේවල් දානවා. ඔවා පොහොරනේ නේද? හරි. එතකොට ඔය වගේ තියෙනවා නයිට්‍රේට් සහ ෆොස්ෆේට් කියලා ಜಾති දෙකක්. මොනවද? නයිට්‍රේට් සහ ෆොස්ෆේට් කියලා ಜಾති දෙකක්. ওই නයිට්‍රේට් සහ ෆොස්ෆේට් කියන ಜಾති දෙක වැඩුණාට පස්සේ ඔව්වා හෙලින්ම ගිහිල්ලා වැවට එකතු වෙනවා. ජලාශය වලට එකතු වෙනවා. මේ නයිට්‍රේට් හා ෆොස්ෆේට් වැඩි වෙනාට පස්සේ මොකද වෙන්නේ? මේ වගේ ඇල්ගී වගේ කොළ පාට ಜಾති වර්ධනය වෙනවා. ඇල්ගී වගේ වර්ධනය වෙලා ජලාශය උඩ පෙන වගේ ගොඩාක් හදනවා. හරි. මේකට කියනවා සුපෝෂණය කියලා. සුපෝෂණය. මේ බලන්න පොතේ තියෙනවා සුපෝෂණය කියලා කියන්නේ මොකක්ද? කර්මාන්ත වලින් පිට කරන අපද්‍රව්‍ය, කුෂි කර්මාන්තයේදී පිට කරන කුෂි රසායනික ද්‍රව්‍ය, මල මුත්‍ර, ශාලක වගේ දේවල්, ඒ වගේ තියෙන නයිට්‍රේට් හා ෆොස්ෆේට් අයන ජලාශය වලට ගිහිල්ලා ඒ වගේ ඒවා වැඩි වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒකේ ඇල්ගී වර්ධනය වෙනවා. ඇල්ගී කියන්නේ කොළ පාටයි. ඊට පස්සේ උඩ කොළ පාට ස්තරයක් පෙන වගේ ඇති වෙන්න පටන් ගන්නවා. මේ தത്വයට කියනවා සුපෝෂණය කියලා. ඉතින් මේ தത്വය කොහොමද අහිතකර වෙන්නේ? හරි. අපි දන්නවා දැන් ওই ජලාශවල මාළු ඉන්නවනේ, සත්තු ජීවීන් ඉන්නවා, ශාක ඉන්නවා. එයාලට මොනවද ඕනේ? ඔක්සිජන් වායුව ඕනේ. කොහොමද ඔක්සිජන් වායුව වතුරට හම්බෙන්නේ? වායු ගෝලයේ තියෙන ඔක්සිජන් වායුව අර වතුරේ දියනවා නෙවෙයි නේද? වැවේ දියනවා. හැමයි ජලාශ වලට ඔක්සිජන් හම්බෙන්නේ. හැබැයි ওই ජලාශය උඩින් කොළ පාට ස්තරයක් ඇහුණාට පස්සේ අර වායු ගෝලයේ තියෙන ඔක්සිජන් වායුවට දිය වෙන්න පුළුවන් ද වතුරේ? බෑ. ඒ ජලාශ ස්තරය හරහා එන්න බෑනේ වතුර ඇතුළට නේද? ඒකට එයාට දිය වෙන්න අමාරුයි. එතකොට අර ජලයේ ඉන්න ජීවීන්ට මොකද කරන්නේ? ඔක්සිජන් තියනවද? නැහැ. ජීවීන් ටික මැරිලා යනවා. හරි. ජලජ ජීවීන් මැරිලා යනවා. ජලජ ශාක මැරිලා යනවා. ඔය වගේ දේවල් වෙනවා. ඇයි ඒ? දැන් ඔක්සිජන් නැති හින්දා. එතකොට අර අපි කිව්වේ දිලීර වගේ ඇල්ගී වගේ හැදෙනවා කියලා. ඇල්ගී නයිට්‍රේට් ෆොස්ෆේට් වැඩුණාට පස්සේ ඇල්ගී හැදෙනවා කියවනේ. ඔය ඇල්ගී හැදිලා ඉවත් මැරෙනවනේ. ඒකට ඉවත් කුණු වෙන්නේ ඕක ඇතුලේමයි. ඔක්සිජනුත් නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ? මේක ඇතුලේ නිර්වායු ශෝෂණයක් සිද්ධ වෙනවා. නිර්වායු ශෝෂණයක් කියන්නේ මොකක්ද? නිර්වායු ශෝෂණයක් කියලා කියන්නේ ඔක්සිජන් නැති වුනහම වෙන තත්ත්වයක්. දැන් ඔක්සිජන් නැහැ නේතුලේ. එතකොට ඕකින් පිට වෙනවා ගඳ ගහන වායු. එකක් තමයි හයිඩ්‍රජන් සල්ෆයිඩ් කියන වායු H2S. හයිඩ්‍රජන් සල්ෆයිඩ් මේවා ලියලා පාඩම් කරන ඉර්ගාණේ වටේදී අහනවා සුපෝෂණයේදී පිට වෙන වායු මොනවද කියලා. එතකොට එකක් තමයි හයිඩ්‍රජන් සල්ෆයිඩ් ගඳ ගහන වායුවක්. අනිත් එක ඇමෝනියා වායුව. අනිත් එක මීතේන් කියන වායුව. එහෙනම් සුපෝෂණීය වූ ජලාශයකින් පිට වෙන වායු මොනවද? එකක් හයිඩ්‍රජන් සල්ෆයිඩ් වායුව, අනික මීතේන් වායුව, අනික ඇමෝනියා කියන වායුව. ඊළඟට බ්‍රිලාත් ලියන්න આવුත් එම් දැනගන්න ඕනේ සුපෝෂණය වුණාට පස්සේ ඇති වෙන අහිතකර බලපෑම් මොනවද? සුපෝෂණය කිව්වේ මොකක්ද? අර ජලාශවල නයිට්‍රේට් ෆොස්ෆේට් කට්ටි වැඩි වෙලා ඒකේ
ඇල්ගී වර්ධනය වෙලා පොළ පාට වෙලා දුව දමන මල් පිට වෙන එකනේ. හරි මොනවද දුර්ලක්ෂ බලපෑම් එකක් තියෙනවා. ජලයේ පාරදූෂ්‍ය බව නැති වෙලා යනවා. ඇත්තනේ පොළ පාට වැහුණාට පස්සේ පාරදූෂ්‍ය බව නැති වෙලා යනවා. අනිත් එක ජලාශවල ජලය පරිහරණය කර නොහැකි වීම. පරිහරණය කරන්න බැරි වෙලා යන ওই ජලය. ඊළඟට ජලජ ශාක හා සතුන් මිය යාම නිසා ජෛව විවිධත්වය අඩු වෙනවා. ජෛව විවිධත්වය අඩු වෙලා යනවා. අනිත් එක ජලාශවල සුන්දරත්වය නැති වෙලා යනවා. මේ වගේ දේවල් වුණාට පස්සේ ජලාශවල සුන්දරත්වය නැති වෙලා යනවා. ඌව තමයි සුපෝෂණයෙන් හින්දා ඇති වෙන අහිතකර බලපෑම්. ඊළඟ එක තමයි විකිරණ මට්ටම ඉහළ යාම. විකිරණ මට්ටම. විකිරණ කියන්නේ මොනවද? අපි දන්නවා අපේ රටේ නැති වුණාට අපේ රටේ තියෙන නම් මේ ජලවිදුලි බලාගාරනේ. සමහර රටවල තියෙනවා මොනවද? න්‍යෂ්ටික බලාගාර. න්‍යෂ්ටික බලාගාර. ওই න්‍යෂ්ටික බලාගාරවල වලින් පිට වෙනවා විකිරණ. අහිතකර විකිරණ. උදාහරණයක් විදිහට අපි දන්නවා මේ ජපානයේ ෆුකුසිමා බලාගාරය. ජපානයේ සුනාමි ආපු වෙලාවේ ජපානයේ ෆුකුසිමා බලාගාරය විනාශ වුණානේ. න්‍යෂ්ටික බලාගාරය. ඊළඟට රුසියාවේ චර්නොබිල් කියන න්‍යෂ්ටික බලාගාරය විනාශයක් වුණා. එතකොට මොකද වුනේ? අර අහිතකර කියන ඔක්කොම ඊට පරිසරයට මුදා හැපුණානේ. එතකොට මොකද වුනේ? අර ශාක වලට ඒව උරා ගන්නවා, සතුන් උරා ගන්නවා. එතකොට ඒ වගේ ඉකිකලෙට හැදෙන්න පටන් ගන්නවා. හරි. එතකොට ඕසෝන් ස්තරයටත් ඒක බලපාලා තියෙනවා. එකක් තමයි එතකොට අනිත් එක විකිරණ මට්ටම ඉහළ යාම. හරි. ඊළඟට ඔය තමයි අපි පරිසර දූෂණය කතා කරපු සෘජු බලපෑම්. සෘජු කියලා කියන්නේ පරිසර දූෂණය වෙච්ච ගමන් බලපාන කෙලිම බලපෑම්. මොනවද අපි කතා කරේ? එකක් අම්ල වැසි ඇතිවීම, අනිත් එක ගෝලීය උණුසුම ඉහළ යාම, හේවත් හරිතාගාර ආචරණය, අනිත් එක ඕසෝන් ස්තරයේ ඡේය වීම, අනිත් එක අපි කතා කරා ජෛව එක්රැස්වීම, ඊට පස්සේ කතා කරා සුපෝෂණය, ඊට පස්සේ කතා කරා අපි විකිරණ මට්ටම ඉහළ යාම. ඔබ තමයි කෙලින්ම ඇති වෙන බලපෑම්. දැන් අපි කතා කරන්නේ මේ පරිසර දූෂණය සිද්ධ වෙනකොට අපිට වෙන වක්‍රව ඇති වෙන බලපෑම්. වක්‍රව කෙලින්ම නෙමෙයි වෙන වටින් ඇති වෙන බලපෑම්. පළවෙනි එක තමයි ජීවීන්ට වාසස්ථාන අහිමි වීම. ඒක හැමෝම දන්න එකනේ. පරිසර දූෂණය වුණා කියලා කියන්නේ ඒ වගේ ඉන්න ජීවීන්ට ඉන්න තරම් නැතු වෙනවා. කැලේ ගිහපුවම කැලෑවල ජීවීන් නැතු වෙනවා. සුපෝෂණය වුණාට පස්සේ ජලාශවල ඉන්න ජීවීන්ට ඉන්න තැනක් නැතු වෙනවා. එහෙනම් එකක් තමයි ජීවීන්ට වාසස්ථාන අහිමි වෙලා යනවා. අනිත් එක තමයි කාන්තාරකරණය. කාන්තාර බවට පත් වෙනවා. ගස් කැපුවාම ඒ පරිසරයට වැස්ස නැහැ, මුකුත් නැහැ. ඊට පස්සේ ඒවා කාන්තාර වෙන්න පටන් ගන්නවා. ඔක්කොම හරි. එතකොට අනිත් එකක් තමයි ජීවීන්ට වාසස්ථාන අහිමිවීම. අනිත් එක අර මේ විලාවට වැස්ස හම්බෙන්නේ නැහැ. හරිතාගාර ආචරණය වෙලා අම්ල වැසි වහින ඔය වගේ හේතු හින්දා කාන්තාරකරණයටපත් වෙනවා. අනිත් එක තමයි ශාකවල ඵලදායීතාවය අඩු වෙනවා. අපි කතා කරානේ දැන් අම්ල වැස්සක් වැස්සට පස්සේ මොකද වෙන්නේ? ගස්වල කොළ ටික මැරෙනවා. ප්‍රභා සංශ්ලේෂණය වෙන්නේ නැහැ. ඊට පස්සේ සුපෝෂණය වෙච්ච ජලාශයකින් ඒ ශාක වලින් කැම හැදෙන්නේ නැහැ. ප්‍රභා සංශ්ලේෂණය අඩු වෙලා. ඒකෝට ශාක වල ඵලදායීතාවයත් අඩු වෙලා. ඒතකොට එකක් තමයි ජීවිත වාසස්ථාන අහිමි වෙලා යනවා. අනිත් එක කාන්තාරකරණය වෙනවා. අනිත් එක ශාක වල ඵලදායීතාවය අඩු වෙලා යනවා. අනිත් එක තමයි නිර්මිත දෑ හා ස්වභාවික පරිසරයට හානි සිද්ධ වෙනවා. අපි කතා කරලා අම්ල වැසි යටතේ අම්ල වැස්සක් මේ ගත්තට පස්සේ අම්ල කියලා කියන්නේ පිච්චෙන දේවල්නේ. හරි. ඔයාලා අහලා ඉතින් ටච් මහල් කියලා දී. ටච් මහල් තියෙන්නේ කොයිද? ටච් මහල් තියෙන්නේ ඉන්දියාවේ. ටච් මහල් හදලා තියෙන්නේ මොන වගේද? ටච් මහල් හදලා තියෙන්නේ කිරිගරුඬ වලින්. කිරිගරුඬ වලින් තමයි ටච් මහල් හදලා තියෙන්නේ. කිරිගරුඬ කියලා කියන්නේ භස්මයක්, කැල්සියම් කාබනේට්. ඔය කැල්සියම් කාබනේට් වලට අම්ලයක් දැම්මොත් මොකද වෙන්නේ? කැල්සියම් කාබනේට් දිය වෙලා යනවා. එහෙනම් බලන්න කැල්සියම් කාබනේට් වලට ඔය කිරිගරුඬ ටච් මහලට අම්ල වැස්සක් වැස්සොත් මොකද වෙන්නේ? ඔය ටච් මහල ටික ටික දී වෙලා යන්න පටන් ගන්නවා. ඒ හින්දා ඉන්දියාවේ ටච් මහල ගාවට වාහන යන්න දෙන්නේ නැහැ. මගින් නවත්තලා තමයි පයින් ටච් මහල ගාවට යන්න වෙන්නේ. ඇයි ඒ වාහනවල දුමෙන් ඔය අම්ල වැසි ඇති කරන වායු පිට වෙනවා. ඒ නිසා වාහන ළඟට යන්න දෙන්නේ නැහැ. එහෙනම් මේ පරිසර දූෂණ වලට පස්සේ මොකද වෙන්නේ? මිනිහා හදපු වටිනා දේවල් විනාශලා යනවා. යකඩ පාලමක් වගේ එකකට වැටුනොත් මොකද වෙන්නේ? අම්ල වැස්සක් යකඩ පාලම ටික ටික මලකට ගන්න පටන් ගන්නවා නේ. එහෙනම් අර මිනිහා හදපු ගොඩනැගිලි වගේ වටිනා වස්තු විනාශලා යන්න පුළුවන් මේ වගේ පරිසර දූෂණ නිසා. හරි. අනිත් එක තමයි සෞඛ්‍ය උපද්‍රව ඇතිවීම. සෞඛ්‍ය උපද්‍රව ඇතිවීම. ඒ කියන්නේ පරිසරය අපවිත්‍ර වුණාට පස්සේ පරිසර දූෂණ වුණාට පස්සේ තැන් වල කුණු දැම්මට පස්සේ මොකද? ඒ වගේ ඇති වෙනවා බෝවන රෝගයි, බෝනවන රෝගයි. ඒ කියන්නේ ඩෙන්ගු, මැලේරියා වගේ රෝග, ඊට පස්සේ බෝනවන රෝග, ඒ වගේ ගොඩක් ಜಾති ඇති වෙලා මේ සෞඛ්‍ය උපද්‍රව ඇති වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ අනිත් එක තමයි ජෛව විවිධත්වය අඩු වෙලා යනවා. සත්තු වර්ග අඩු වෙලා යනවා. ඒකදේශික ශාක අඩු වෙලා යනවා. ඒ වගේ ගොඩක් ಜಾති වෙලා ජෛව විවිධත්වය අඩු වෙලා යනවා. අනිත් එක තමයි ආක්‍රමණික විශේෂ ඇතිවීම. අපි දන්නවා යෝධ නිදි කුඹ,
ට්‍රවුට් මත්ස්‍ය, අන්දර ශාක, ගන්ධපාන ශාක මේවා අපේ රටේ තිබෙව නෙමෙයිනේ. ඒතකොට මේවා ආක්‍රමණික ශාක. වෙන රටකින් අපේ රටකට ආපු ශාක තමයි මේ ශාක. ඒවෙන් මොකද කරන්නේ? ඒ පරිසර පද්ධතියේ ඉන්න ටික ඔක්කොම විනාශ කරලා දානවා. උදාහරණයක් විදිහට ට්‍රවුට් මත්ස්‍ය ගත්තොත් එයා මොකද කරන්නේ? එයා ජලාශයක හිටියොත් එහෙම අනිත් පොඩි පොඩි සත්තු ඔක්කොම මැරිලා යනවා. එයාලා තමයි වර්ධනය වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? ජෛව විවිධත්වය ක්‍රමයෙන් අඩු වෙලා ආක්‍රමණික තමයි වැඩි වෙන්න පටන් ගන්න. හරි. එතකොට අද මම කතා කරේ ඔයාලගේ මේ කොටසේ පරිසර දූෂණයෙන් හින්දා ඇති වෙන බලපෑමුයි ඒ හින්දා තියෙන වක්‍ර බලපෑමුයි. ඒතර මම මේ කියපු කරුණු ටිකෙන් වැදගත් ටික ඔයාලගේ ෂෝට් නෝට් පොතේ ලියාගෙන ඒව හොඳට පාඩම් කරගන්න ඕනේ. මේ වගේ පොඩි පොඩි කරුණු තමයි විභාගෙට එන්නේ. තේරුණා නේද? හරි. එහෙනම් අදට මම මෙතනින් පාඩම නවත්තනවා. හැමෝම දිගටම channel එකට ගෙනදිලා ඉන්න. මම ඊළඟ වීඩියෝ එකක් ගාලා දාන්නම්. ඔයාලා subscribe කරලා තියාගන්න මේ channel එක. ඒතකොට ඊළඟ වීඩියෝ එකත් ඔයාලා එකට එනවනේ. හරි. එහෙනම් හැමෝම හොඳට පාඩම් කරන්න. එහෙනම් අදට නවතිනවා.